නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මේ වන විට අප ඉරිදිපාද භාවනා වැඩසටහන් මාලාව යටතේ කරුණු කාරණාවන් ඉගෙන ගනිමින් සිටින්නේ. එතකොට එහිදී ගියවර අප කාමය කියන කරුණ මුල් කර ගනිමින්, ඒ කියන්නේ ඉරිදිපාදයන්ට අදාළව ගත්තොත් බාහිරට විසිරී නොයා සිත දමනය කර ගැනීම කියන කරුණේදී, එතකොට එහිදී බාහිරට විසිරෙනවා කියලා කියන්නේ කාම පංචකාම අරමුණු වලට, පංචකාම ගුණයන්ට, පංචකාමයන් ඔස්සේ සිත ඒ විසිරුණා කියන කරුණයි, භාවනා අරමුණෙන් බැහැරුණා කියන කරුණයි. එතකොට ඊට අදාළව අප විස්තර කරගෙන යනකොට, එතකොට මුලින්ම මේ සඳහා ඉස්සෙල්ලාම කාමය කියන්නේ කුමක්ද කියන එක සම්බන්ධව බුද්ධ දේශනාවට අදාළව තේරුම් ගත යුතු වෙනවා. මොකද ඒ නීවරණය, කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන ওই නීවරණ පහ වට කියන පංච නීවරණ කියලා. නීවරණ කියලා කියන්නේ සිත වහනවා කියන එක. නීවරණ සිත වහනවා. නීවරණ වලට තමයි බුදුරජාණන් දේශන අකුසල්‍යයි කියන්න පුළුවන් නම්, ඒත් නීවරණ වලට කිව්වට ප්‍රශ්නයක් නැහැ කියලා භාගතුන් වහන්සේ නීවරණ වලට අකුසල්‍යයි කියලා කියන්න පුළුවන් කියලා. එතකොට අකුසල රාශියක් කියලා. අකුසල රාශිය කියන සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ නීවරණයන් එතකොට මුලින්ම හඳුනාගත යුතුයි. එතකොට ඒකයි මේ කාමය කියන කරුණ මුලින්ම තේරුම් ගන්න යුතුයි කියලා විස්තර කරේ. දැන් මේ ඡන්දය, චිත්තය, විරිය, විමර්ශන කියන මේ ඉර්ධිපාද සතර වඩනකොට, එතකොට එහිදී අපට හම්ුණා මේ නීවරණයන්ගේ විවිධ අවස්ථාවන්. අතිලීන, අතිපග්ගහිත, ඊට පස්සේ අජ්ජත් සංකිට්ත, බහිද්ධා වික්කිට. ඒ කියන්නේ අතිලීනේ කියලා කියන්නේ හැකිලී ගිය, තමා තුළ හැකිලී ගිය කියන. එතකොට එහිදී කුසීතකම, ඒක නීවරණයකට අයිති වෙන්නේ. ඊට පස්සේ අතිපග්ගහිත, එහිදී උද්ධච්චයට සිත යනවා කිව්වේ. දැඩිව වීරිය ගත්තොත්, දැඩිසල ගත්තා වූ වීරියෙන් උද්ධච්චය. එතකොට ඒ නීවරණය. උද්ධච්ච කුක්කුච්චය කියලා කියන්නේ විසිරීමත් පසුතැවීම. උද්ධච්චය කියන්නේ විසිරීම, කුක්කුච්චය කියන්නේ පසුතැවීම කියන එක. ඒ නීවරණයක්. ඊට පස්සේ තමයි ඔබට මතක ඇති තමා තුළට හැකිලී ගියා වූ අජ්ජත්තං සංකිත්තං. එතකොට එහිදී විස්තර වුණේ තීන මිද්දේ කියන එක. නිදිමත හා අලසකම. අනියත් නීවරණය. එතකොට මෙහිදී දැන් අප කතා කරමු යන්නේ බහිද්ධා වික්කිතෝ, බාහිරට විසිරී ගිය. එහිදී භාගතුන් දේශනේ පංචකාම අරමුණු ඔස්සේ හිතාන් විසිරෙනවා. එතකොට එයත් අන්න කාමච්ඡන්දයට අයිති වෙන්නේ. නීවරණය. එතකොට එහිදී අන්න භාවනා පුරුදු කරන කෙනෙක් මේ නීවරණයේ සැබෑ ලෙස තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. සමහරට උද්ධච්ච කුක්කුච්චය කියලා, සමහරට කාමය කියලා හිතන් ඉන්නේ. කාමය කියලා හිතන් ඉන්නේ සමහරට උද්ධච්ච කුක්කුච්චයට. කුසීතකම වශයෙන් තීනේ සහ මිද්දේ, නිදිමත සහ අලසකම ඒ විදිහට
තේරුම් ගන්න අන්න දක්ෂ විය යුතුයි. එතකොට තමයි මේ නීවරණය මනාකොට දුරු කරමින් අන්න ඡන්දේ චිත්තේ විමර්ශනේ දිනු කරගන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධයෙන් අපි කතා කළා මුලින්ම. කුසීතකම දුරු කරමින් මේ ඡන්දේ චිත්තේ විමර්ශනේ පුරුදු කරගන්න හැටි. කුසීතකමට හිත ගියොත් ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චට සිත ගියොත් ඊට පස්සේ අලස් තීන මිද්දේට සිත ගියොත් දුර දැන් ඔන්න බහිද්දා වික්කිත් ඒ කරුණේදී ඔන්න කාමයට. උදේ කාමයට හිත ගිය පංචකාම අරමුණු වලට හිත ගියාට පස්සේ කාමයේ ගැන. ඉතින් මුලින් මේ සඳහා එන කාමයේ කියන කරුණ ගැන ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක තමයි ගියවර වැඩසටහනදී අපි ඔබට මතක ඇති නිබ්බේධික සූත්‍රය මුල් කරගනිමින් අප සම්පූර්ණයෙන් සාකච්ඡා කළේ. කාමයේ කියන්නේ මොනවද? කාමයේ හට ගැනීම කොහොමද? කාමයේ විදත්වය මොකද්ද? ඊට පස්සේ කාමයන්නේ විපාක මොනවද? ඊට පස්සේ කාමයේ නිරෝධය මොකද්ද? නැතිවීම. කාමයේ නිරුද්ධ කරන මාර්ගය ආදී වශයෙන්. ඒතර තාම අපි මේ කරුණට අදාළව දැන් මේ කොහොමද මේ සිත দমনය කරගන්නේ කියන කරුණ ඇත්තටම සාකච්ඡා කළේ නැහැ. ඒ ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකට සම්බන්ධයෙන් වැටහීමක් තියෙනවා. මේ වැටහීම තමයි තේරුම් ගනිමින් ඊළඟට අපිට කෙමෙන් මේ පංචකාම අරමුණු වලට ගියරස හිත দমনය කරගන්න ආකාරය කතා කරන්න ඕනේ. ඉස්සෙල්ලා මේ ස්වභාවය කියලා තේරුම් ගත යුතුයි. ඒකයි නීවරණයක හඳුනා ගැනීමේදී සතිපට්ඨාන සූත්‍රයේදී ඔබට මතක ඇති. පංච නීවරණ කොටස ධම්මානුපස්සනාවට අදාළව තියෙන්නේ. පංච නීවරණ. එතකොට එහිදීත් හැම නීවරණයක්ම මුල් කරගෙන ගනිමින් ඉස්සෙල්ලාම භාගතුන දේශන කාමච්ඡන්ද පජානාති. කාමච්ඡන්දේ යයි මනාකොට තේරුම් ගත යුතුයි. දැනගත යුතුයි. පජානාති දැනගත යුතුයි. කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන්. කාමච්ඡන්දේ තියෙනකොට තීන මිද්දේ කියලා දැනගෙන ඒක හරියන්නේ නැහැ. මොකද දැනගත්තොත් තමයි කාමච්ඡන්දේට අදාළව කටයුතු කාමච්ඡන්දේ ප්‍රහාණය පිණිසයි කටයුත්තේ. තීන මිද්දේ වශයෙන් තේරුම් අරගෙනමින් තීන මිද්දේට අදාළදී තීන මිද්දේ ප්‍රහාණයටයි කරේ. තීන මිද්දේදී කාමච්ඡන්දේට අදාළ වෙන එකයි මෙතනදී කාමච්ඡන්දං කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දේ වශයෙන් දැනගත යුතුයි. ඊට පස්සේ තමයි ඒ දැනගත්තා වූ ඒ කාමච්ඡන්දේ ප්‍රහාණය පිණිසන්න ඊට පස්සේ පුරුදු කරන්නේ. ඒක තමයි දැන් අපි මේ මුලින්ම සාකච්ඡා කළේ. නිබ්බේධික සූත්‍රය මුල් කර ගනිමි. ඒතර අනිත් තීන මිද්දේ ගැනත් අපි සූත්‍ර අනුසාරයෙන් ඉස්සෙල්ලා කතා කරා. තීන මිද්දේ කියන්නේ තේරුම් ගන්න. ඒතර ඔබට එහිදී මතක ඇති සාමාන්‍ය අපි සුට්ට මතක් කරගත්තොත් බත් මත අලසකම ආරති තම්බි විජම්බිකා භත්ත සම්මදෝ කියලා විදිහට අපි සාකච්ඡා කළා. මේ තීන මිද්දේක ආරම්භය වෙන ආකාරය. තන්න එතකොට එහෙම තමයි තේරුම් ගන්න ඕනේ. කුසීතකම කුසීතාරාම වත්තෝස්සේ යන්න කතා කළා. එතකොට අන්නේ තේරුම් ගනිමින් තමයි ඊට ප්‍රහාණය ගැන හැම එකම කතා. කුසීතේ ප්‍රහාණය, තීන මිද්දේ ප්‍රහාණය, උද්ධච්ච කුච්චේ ප්‍රහාණය. දැන් මේ කාමය අරමුණු වලට ඔස්සේ ගිහිල්ලා පංචකාම අරමුණු ඔස්සේ ගිහිල්ලා මේ ප්‍රහාණය ගැන ඉදිරියට කතා කරනවා. එතකොට මේ විතර්ක ගැන තන්න දැන් තේරුම් ගන්න ඕනේ. තියෙනවනේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. එතකොට මේ භාවනාව තුලත් ඇත්තටම පැවැත්වෙන්නේ ඒ සංකල්පයේ පැවැත්මන්නේ විතර්කයක් මුලින්ම සිහි කරන්න තියෙන්නේ. දෙවෙනි ධ්‍යාන විතර්ක සංසිනීමක් තියෙනවා. මුලින්ම භාවනාවකට එනකට කරන විතර්ක ඔස්සේ සිහි කරමින් පටන් ගන්නම තියෙන්නේ. මොකද දැන් මේ පටන් ගන්න දැන් තමයි අපිට යන්න තියෙන්නේ. ඒතර ඒ ඔස්සේ සමාධිය ඇති කරගෙන පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කතා කරමින් ඊට පස්සේ තමයි යන හතරවෙනි ධ්‍යානයට ගිහිල්ලා තමයි යන්නේ. ඒ ප්‍රභාසුරු සිතින් යන්න ඉරිදීන්ට සිත වෙන් කරන්නේ. පුරුදු කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඉස්සරහට අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර දැන් මේ සඳහා යන මූලික අඩිතාලම, මූලික පසුබිම තමයි මේ ඉස්සෙල්ලා කතා කරමින් අපි යන්නේ. එතකොට එහිදී ඔන්න කාමයේ ගැන සාකච්ඡා කළා. ඒතර කාමයට අදාළ විතර්කයක් තියෙනවා. කාම විතර්ක කියන කරුණ. ඒතර මෙතන විතර්ක කියලා කියන්නේ සිතයි. ඒක නැවත සිතින් අපි හිතනවා. විතර්කය. විචාරය කියන්නේ නැවත හිතනවා. සිතනවා කියන විතර්ක කරනවා. නැවත කරනවා. ඒකට කියන විචාරය කරනවා. කාම විතක්කෝ, කාම විචාරෝ දෙකම තියෙනවනේ සතිපට්ඨාන සූත්‍රය බලන්න. කාම විතර්කයත් අන්න මනාකොට දැනගන්නවා. කාම විචාරයක් දැනගන්නවා. දෙකක් තියෙනවා ඒකයි. එතකොට විතක්ක විචාර කිව්වේ ඒකයි. ඒ වගේම තමයි කාමයේ තියෙනවා, නික්කම්මයේ තියෙනවා. ද්වේෂයේ තියෙනවා, අව්‍යාපාදයේ තියෙනවා.
ව්‍යාපාදිත් තියෙනවා, අව්‍යාපාදිත් තියෙනවා. හිංසා විතර්කයක් තියෙනවා, අවිහිංසා විතර්කයක් තියෙනවා. තරන්නේ දෙපැත්තටම හැම එකෙම යනවා. එතකොට ඒකයි මේ විතක්ක ਵਿਚාරේ බව සැබෑ ලෙස තේරුම් ගන්න ඕන කියන එක. දැන් අද අප කතා කරන්නේ මේ කාම විතර්ක තේරුම් ගන්න මුල් වෙන හරි ලස්සන දේශනාවක් ගැන. එතකොට මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය දෙවෙනි පොත් වහන්සේගේ සනිධාන සූත්‍රය. ධාතු සංයුත්තේ තමයි යයිති. සනිධාන සූත්‍රය අපි කතා කරන්නේ. සංයුත්ත නිකාය දෙවෙනි පොත් වහන්සේගේ. සනිධාන කියලා කියන්නේ හේතු සහිත වීම කියන එක. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා සනිදානං වූ භික්ඛවේ උපජ්ජති කාම විතක්කෝ නෝ අනිදාන. හේතු සහිතවයි කාම විතර්කයේ උපදින්නේ කියනවා. හේතු රහිතවනේ. එතකොට කාම විතර්කයක් උපදින්න හේතුවක් තියෙනවා. සනිදානං උපජ්ජති ව්‍යාපාදිතක්කෝ. එතකොට ව්‍යාපාද විතර්කයේ උපදින්න හේතුවක් තියෙනවා. නෝ අනිදාන හේතු රහිතව නෙවෙයි. සනිදානං උපජ්ජති විහිංසා විතක්කෝ. විහිංසා විතර්කයේ උපදින්න හේතුවක් තියෙනවා. නෝ අනිදාන හේතු රහිතව නෙවෙයි. ඒතර අද මෙතනදී මේ අපිට අදාළ වන්නේ කාම කොටස විතරනේ. ඒතර ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ. කාම විතරකත් නෙක්ඛම් විතරකත් ගැන. ඒතර භාගතුන දේශනා කරන කතංච භික්ඛවේ සනිදානං උප්පජ්ජති කාම විතක්කෝ නෝ අනිදාන. හේතු සහිතවයි මේ කාම විතරක උපදින්නේ හේතු රහිතව නොවේ කිව්වේ මොකක්ද? සනිදානං ඒ බුදුරජාණන් දේශනා කරන කාම ධාතුම් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා. මොන කාම ධාතුව නිසා කියනවා දැන් මේ විතරකයක් හටගන්න හේතු වෙන වැඩපිළිවෙල තමයි මේ පිටිපස්සට දේශනා කරන්නේ. මේක තිබ්බොත් මේක, මේක තිබ්බොත් මේක, මේක තිබ්බොත් මේක, මේක තිබ්බොත් මේක, මේක තිබ්බොත් මෙහෙම ඔන්න කාම විතරක. අන්න ඒක තමයි මේ විස්තර කරන්නේ යන්නේ භාගතුන් වහන්සේ. දැන් ඔබට තේරුම් ගන්න පටිච්චසමුපාදෙ හිමාලා තියෙනවා නම් දැන් මෙහෙම කියනවනේ ජරා මරණයට මොකද්ද හේතුව? ඉපදීමට භවයට ඔහොම දැන් උඩට ඇවිල්ලා තණ්හා උපාදාන තණ්හා ඊට පස්සේ වේදනා ඊට පස්සේ ස්පර්ශය නාම රූප ආයතන හය නාම රූප විඥානයේ සංස්කාර අවිද්‍යාව අන්නේ අවිද්‍යාව ඇති කරේ සංස්කාර ඇති කර අන්නේ වගේ පිළිවෙල ක්‍රමයක්. ඒ වගේ තමයි මේ විස්තර කරන්නේ කාම විතරකයට. කාම විතරකය කියලා කියන්නේ කාමය ගැන සිතීම. කාමයන් ගැන විස්තර කරා පංචකාම ගුණයන් ගැන. ඒතකොට දැන් අන්න ඒක සම්බන්ධයෙන් ආයේ කතා කරන්නේ කලින් කතා කරානේ. ඒතර ආන්නේ කතා කරව පංචකාම ගුණයන් ගැන සිතනවා. අර සංකල්පය කිව්වේ ඒකයි. මේ සංකල්පය තමයි විතර්කයක් වෙන්නේ. ඒ සංකල්පය තමයි ਵਿਚාරයක් වෙන්නේ. ඒ සංකල්පය තමයි විතක්ක ਵਿਚාරයේ ඔස්සේ යන්න ගිහිල්ලා ඊට පස්සේ මෙතන ඉස්සරහට විස්තර කරන මේ සූත්‍රය හරි ලස්සනයි මේ සනිදාන සූත්‍රය. භාගතුන් වහන්සේ දේශනා කරන මුල්ම හේතුව ඒ තමයි කාම ධාතුම් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා. පින්වත් මහණෙනි කාම ධාතුව නිසා උපදින්නේ කාම සංඥාවයි. ඔන්න කාම ධාතුව නිසා උපදින්නේ කුමක්ද? කාම සංඥාවයි කියනවා. සංඥාව කියන එකේ සිංහල තේරුම මොකද්ද? හඳුනා ගන්නවා කියන එක තමයි සංඥාව කියන එකේ සිංහල තේරුම. එතකොට කාම සංඥාව කිව්වෙ මොකද්ද? කාමයේ හඳුනා ගන්න පංචකාම ගුණයන් හඳුනා ගන්නවා. එතකොට හඳුනා ගැනීම තුලින් හඳුනාගන්නේ කුමක්ද කියලා පංච උපාදානස්කන්ධයේදී කජ්ජනීය සූත්‍රය ලස්සන සංඥාවෙන් කුමක්ද වෙන්නේ කියන එක විස්තර කරනවානේ. සංඥාවෙන් තමයි කියන්නේ වර්ණයේ පාට හැඩය ඒ සියල්ල හඳුනාගන්නේ සංඥාවෙන් කියනවා. සංඥාවෙන් හඳුනා ගන්නවා කියන එකේ තේරුම මේ. හඳුනාගන්නේ මක්කද මොනවද කියලා. ඒ තමයි හැඩ වර්ණ පාට රතු පාට නිල් පාට කොළපද තියෙන මේ දේශනාවේ තියෙනවනේ කජ්ජනීය සූත්‍රය. ඒතර කාම ධාතුව නිසා කාම සංඥාව ඇති වෙනවා. එතකොට මේ කාම සංඥාව කියලා කියන්නේ ඒ කාම ධාතුසේ ඇතිවරනා වූ ඒ කරුණ තුල තියෙන අන්න හැඩය වර්ණ පාට ඒ ස්වභාවය අන්න තේරුම් හඳුනා ගැනීම. කාම සංඥාව කිව්වේ ඒකයි. දිගයි උසයි කෙට්ටුයි පළලයි කළුයි සුදුයි නිලුයි දැන් කියන බෑස් නිල් පාන නිල්
නීලම්පි සංජානාති. නිල් පාට හඳුනා ගනි. ලෝහිතම්පි සංජානති. එහෙම පාලියෙන් තියෙන කජ්ජනීය සූත්‍රය කියවලා බලන්න. සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ සංඥාවෙන් මොකද වෙන්නේ කියන කරුණ. ඒතර කාම ධාතුව කියන එකේ සිංහලෙන් ස්වභාවය. කාමක ස්වභාවය, කාමක බව, කාමික හැටි. සාමාන්‍යයෙන් ඔබට තේරෙන වචනෙන් කිව්වොත්. ඒ ස්වභාවය කාම ධාතුව කියන එකේ වචනේ තමයි ස්වභාවය කියන එක. එතකොට ඒ ස්වභාවය නිසා තමයි අන්නේ සංඥාව තියෙන්නේ. සංඥාව හටගන්නේ. කාම ධාතුවෙන් කාම සංඥාව. මේ ඊට පස්සේ දේශනා කරනවා. කුමක්ද? ඒ කාම සංඥාව නිසා භාගතුරා දේශනා කරනවා කාම ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා කාම සංඥම් පටිච්ච උප්පජ්ජති කාම සංකප්පෝ. අන්න සංකප්ප කලින් කතා කළා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අන්න දැන් අර දිග පළල හැඩය හඳුනාගත්ත නේද වර්ණේ. ඒ අනුවන්න සංකල්ප ටික දැන් හිතන මොකද්ද? ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, මේක ඕන, සුපිරි, නියමයි, මරු විදිහට හිතන්නේ ඔබේ භාෂාවෙන් කිව්වොත් එහෙම. අන්න සංකප්ප කිව්වේ ඒකයි. සංකල්පය. කාම සංකල්පන. ඒ සංඥාවෙන් හඳුනාගන්න නිල් පාට ඇස් ටික. ඊට පස්සේ අන්න ඉෂ්ටයි, නියමයි නිසා. අර ශා කියලා කියන්නේ නේ ගත්තා. ඉෂ්ටයි කියලා ගන්න හැටි අපි. ඒ පාට ගත්තා. ඒ හැඩය ගත්තා. ඒ වර්ණය ගත්තා. සංඥාවන්න ගත්තා. සංඥාව ගත්තට සංකල්පේ. ඒකයි කාම සංඥාව නිසා කාම සංකල්පන ඇති වෙනවා කියලා භාගතුන් දේශනා කරේ. කාම සංඥම් පටිච්ච උප්පජ්ජති කාම සංකල්පෝ. කාම සංඥාව නිසා පින්වත් මහණෙනි උපදින්නේ කාම සංකල්පයයි. එතකොට සංකල්පය හටගත්ත කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දැන් ඔන්න කාමයේ හට අරගෙන. ඊට පස්සේ භාගතුන් දේශනා කරනවා සංකප්පම් පටිච්ච උප්පජ්ජති කාම ඡන්தோ. අන්න ඡන්දේ කියේ මොකද්ද? කැමැත්ත. දැන් මේ මොන කැමැත්තද? කාම ඡන්தோ. කාමයට ඇති කැමැත්ත. අන්න අර සංකල්පයෙන් අර සංඥාවෙන් වර්ණ හැඩතල ඔස්සේ ගත්තා වූ දයන් ඉෂ්ඨකාන්ත මනාපය කියන සංකල්ප ඔස්සේ අන්න ගත්ත නිසා දැන් ඒ සංකල්ප නිසා අන්න කාම ඡන්දේ කාමයට ඡන්දේ කැමැත්ත ඇති වෙලා අන්න ඔන්න කාම ඡන්දය. ඒ නිසා කාම ඡන්දේනේ දැන් කැමැත්ත. දැන් ඔන්න කැමැත්ත ඇති වෙලා. ඒක තිබුණොත් හොඳයි. එයා හිටියොත් හොඳයි. මගේ වුණොත් හොඳයි. මගේ මුණොත් හොඳයි. අද එනවද හෙට එනවද? ආයෝ එන්න දැන් ඔය වින්ගතුන් කියන්නේ දැන් ඔය විදිහට. ඡන්දේ තමයි. ඒ ඡන්දේ තමයි හිතේ වැඩ කරන්නේ දැන්. ඒ ස්වභාවයන්ට අනුව. එතකොට මේ ඡන්දේ නිසා කාම ඡන්දේ නිසා වෙන දේ ඊට භාගතුන දේශනා කරන. ඔන්න ඒ තමයි කියනවා කාම ඡන්දම් පටිච්ච උප්පජ්ජති කාම පරිලාහෝ. බුදුරජාණන් දේශනා කරනවා ඒ නිසා කාම දැවිල්ල හට ගන්නවා කියනවා. දැන් ඉන්න බෑ. එයා නැතුව බලන්න යන්න නැතුව ඉන්න බෑ. විනාඩි 5ක් පරක් වුණොත් ඔන්න කචල්. කොහෙද ගියේ අහනවා. දැන් දැවිල්ල. ඒ ඇස ඔස්සේ පිනවන්න දැන් දැවිල්ල සොයනවා. දැන් දනවා. ඊට පස්සේ කන ඔස්සේ පිනවන්න දැන් දනවා ඇතුළ. අන්න මේකට තමයි බුදුරජාණන් ආදිත්ත පරයය සූත්‍රය දේශන චක්කුම් භික්ඛවේ ආදිත්තං. ඇස දන්න දැවිලා දැන්. ඇස ගිනි ගන්නවා කිව්වේ ඒක. දැන් මොකෙන්ද මේ? කේන ආදිත්තං රාගක් ගිනියා. අන්න දැන් රාග ගින්නින් ඇවිලෙනවා. ඇස. බලන්න මේ එක එක සූත්‍ර වලට හරි ලස්සනට මේ හැම ධර්ම කාරණාවම ගැලපෙන හැටි. ආදිත්ත පරයය සූත්‍රයේ විදිහට දේශනා කරන්නේ. චක්කුම් භික්ඛවේ ආදිත්තං රූපම් ඊට පස්සේ සෝතම් භික්ඛවේ ඇස ගිනි ගන්නවා, කන ගිනි ගනි, නාසය ගිනි ගනි, දිව ගිනි ගනි, කය ගිනි ගනි, මනස ගිනි ගනි. කේනාදිත කොමකින්ද? රාගක් ගිනියා. රාග ගින්නෙන් කියනවා. දැන් මෙන්න දැවිල්ල. දැන් ඔන්න ගිනි ගන්නවා ඇතුළ. දැන් රාග දැවිල්ලෙන් දැවෙනවා. කාම දැවිල්ලෙන් දැවෙනවා. කාමක දැවිල්ලෙන් දැවෙනවා. වෙනදී මේ අපිට
ඒ දැවිල්ල නිසා මොකද වෙන්නේ භාගතුන දේශනා කරනවා. ඔන්න බලන්න. කාම පරිලාහම් පටිච්ච උප්පජ්ජති කාම පරියේෂණ. කාම දැවිල්ල නිසා උපදින්නේ කුමක්ද? කාම සෙවිල්ලයි. ඔන්න දැන් සොයනවා ඒකට හරියන කෙනෙක්. ඔන්න දැන් chat කරනවා, දැන් මැසේජ් යවනවා, එනකම් බලන් ඉන්නවා, ටවුමට යනවා, ජැන්ඩියට අඳිනවා, අඳිනවා පළඳිනවා කරන්නේ මම මේ කියන්නේ. කාමුතු විදිහට අපි කියන්නේ උඹ යන ක්‍රමේ හරියන්නේ අන්න තේරෙන්නේ අන්න ඒ පාගේ ක්‍රමයක්. මිනිස්සෙක් ඇඳලා ලස්සන පිළිවෙලට ඉන්න එක නෙමෙයි. මෙයා තේරෙනවා මේ යන්නේ පොල් පැලයකට කියලා දන්නවා ගුණා යන්නේ දැන් කන්න තමයි කියලා. අන්න සොයන්නේ යන්නේ දැන්. දැන් සොයාගෙන ගිහිල්ලා බලන්නකෝ දැන් ඔබේ ජීවිතවලම වෙලා තියෙන දේවල්. ඒ කාමයේ සොයාගෙන ගිහිල්ලා දැන් බඳිනකන් ඉවසිල්ලක් නැහැ. ඊට පස්සේ දැන් බඳිනකන් සමහර ළමයි වෙලා අපිත් එක්ක කියනවනේ ඉතින් හරි ඉතින් අපිත් අහගෙන හිනාලා අහන් ඉන්නවා ඉතින්. මෙහෙමයි කියනවා අරේමයි කියනවා. ඉතින් කී ඉන්නවා ඊට පස්සේ බඳිනවා. ඊට පස්සේ ඉතින් ඔන්න ප්‍රශ්න ගෙදර ටික කාලෙකින්. ඔන්න බලන්න ජීවිතය වලට වෙන දේවල් මේ. දැන් බැදපු මිනිස්සෙක් දැන් ඔබේ ජීවිතෙම ඔබට ඒක තේරුම් ගන්න සරලවම කිව්වොත් මම මෙහෙම විවාහ වෙච්ච මිනිස්සෙක් විවාහ වෙන්න යන තව කවුරු හරි කෙනෙකුට කියන්නේ මොකද්ද? බඳින්න එපා බං කියලා නේද කියන්නේ. ඒ තමන් ඒ දැවැල්ලින් ඒ ගින්නින් දැවිලා ඒ සොයන්න ගිහිලා සොයීම නිසා වෙන දෙයක් ඊට පස්සේ කියනවා. සෙවීම නිසා මොකද වෙන්නේ කියන කාම දැවිල්ල නිසා උපදින්නේ කාම සෙවිල්ලයි. භාගතුන් වහන්සේ දේශනා කරන ඊටසේ කාම පරියේෂණම් පටිච්ච බික්කවේ පරියේෂ මානෝ අසුතව පුදුජනෝ තීනිතාහනී මිච්ඡා පටිපද්දිති කායන වාචාය මනසා. අන්න ඒ සෙවිල්ල නිසා දැවිල්ල නිසා බඳිනකන් ඉන්න බෑ දැන්. හොයා ගන්නකන් ඉන්න දැවිල්ල නිසා හම්බුණා දැන් මොකක්ද ඊට පස්සේ කියන්නේ සෙවිල්ල නිසා සොයමින් සිටින අසුතව පුදුජනයා කරුණු තුනකින් වරදී බෙදෙන කයනුත් වචනනුත් සිතිනුත් කායන වාචාය මනසා. ඒ කියන්නේ දැන් ඔබේ වචනෙන් තේරුම් ගියොත් බැඳගත්ත බෙරේ දැන් ගහනවා කියන එකක් තමයි තියෙන්නේ. ඔබ මේ අහන බණ අහන ඔබේ ජීවිතත් බලන්නකෝ. දැන් ගොඩක් අය සමහර වෙලාවට ඇවිල්ලා කතා කරන්නේ මේ විදිහට. කරන්න දෙයක් නැහැ දැන් ඉතින් දුක ඉවසනවා කියනවා. කොන්න බලන්න වෙච්ච දේ ජීවිතවලට. මේ මිනිස්සු සමහර අය ඇවිල්ලා කියනවා කොහොමද අනේ අපේ ආඳුරුනේ තනිකඩ කාලේ මම ලස්සනට මට නිදහසේ මට ඕන තැනක ගිහිල්ලා හිටියා. මම අසපුවට ආවා. ඔබ වහන්සේලත් එක්ක වන්දනාමාන කරන්න ගියා. එහෙ ගියා මෙහෙ ගියා මෙහෙම කළා. විස්තර කියනවා. දැන් ඒක නෑ කියනවා. ඒතර බලන්නේ සංකීර්ණ බවත් ඒකයි පුද්ගලයා හිරවෙවි යන හැටි. මේ කාම ධාතුවකින් කරන දේ බලන්න මේ පුද්ගලයාගේ ඔබ මගේ හැපි හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔය එක පැත්තක්. ඇසෝස්සේ ගත්තොත් අපි කාමයේ විදත්වයේ තියෙන හොඳට මතක තියාගන්න. නිබ්බේධික සූත්‍රයේ කලින් වැඩසටහන අපි කතා කළේ. ඇසෝස්සේ ගත්තත් මේ විදිහට හිරවි යනවා. ශබ්දය ඔස්සේ මේ විදිහට දැන් ඔය මම ඔය පහසක් ඔස්සේ මේ කයට දැනෙන පහසක් ඔස්සේ විචිත කතාව ටික කිව්වේ. ඇසෝස්සිය අපි හිරවෙන හිරවිල්ල. බලනවා මදිනේ. අහනවා මදි. ආග්‍රහණය කරනවා මදි. රස විඳිනවා බලන්න කොච්චර හිරලාද කියලා. ඒතර බලන්න මේ කාමයට ඔබ මම අහුවෙලා ඉන්න හැටි මේ අපේ යථා ස්වභාවය මේ සාසුනාසේ දේශනා කරන්නේ. ඒක ඉන්න තැන ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය වහනෙත් කියන්නේ පොළවේ ඉස්සෙල්ලා පය ගහලා හිටපන් කියලා. උඩ යන්න කලින් ඒක පොළවේ පය ගහලා ඉන්න ඕනේ. අන්න ඒකයි. ඉස්සෙල්ලා තමන් ඉන්න තැන තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙහෙම අනතුරක් මගේ තියෙනවා නේ කියන එක. මේ අනතුර තමයි ඉස්සෙල්ලා සාසුනාසේ දේශනා කරන්නේ. බලන්න මේ අනතුරේ සිදුවෙන හැටි කාම ධාතුව නිසා කාම සංඥා. සංඥාව නිසා සංකල්පය. සංකල්පය නිසා
ඡන්දය, කාමච්ඡන්දය. කාමච්ඡන්දේ නිසා කාම සෙවිල්ල. සෙවිල්ල නිසා අන්න දැවිල්ල. කාම ඡන්දේ නිසා අන්න උපදින්නේ දැවිල්ලයි. කාම දැවිල්ල නිසා ඒ කාමයේ සොයනවා. සොයන නිසා ඔහුට හම්බ වෙන පරිේෂ මානෝ. හම්බ වීම නිසා අන්න තීනි තානේ කරුණු තුනකින් අන්නය වරදේ බැඳෙනවා කියනවා. කයින්, වචනේ, මනසින් මුල් කරගෙන ඔන්න අපේ ජීවිතවල වෙන දේ. වෙච්ච දේ, වෙමින් තියෙන දේ. ඔබ මගේ. විවෘතව අපි කතා කළොත්. අන්න ඒකයි. බලන්න ධර්මයේ කොච්චර සත්‍යද. මේ විදිහට තේරුම් යනකොට තේරෙනකොට පින්වත්නි අපි සිතන්නේ අනේ මෙහිම ස්වභාවයක් මගේ ශ්‍රාවකයන් වහන්සේ දේශනා කළානේ. මගේ ශ්‍රාවකයන් වහන්සේ නම් මේ සසරින් නිදහස් වුණා, ඒකාන්තයෙන්ම අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්නක බුදුරජාණන්සේකට යන්න පහදිනවා. ඒක තමයි සැබෑ බුද්ධානුස්සතිය වඩනවා කියලා කියන්නේ. ඒ ධර්මයේ කියන්න පහදිනවා. ස්වකහාතයි මේ ධර්මයේ සම්දිට ධර්මයේ ඔස්සින් ධර්මයේ දකිනවා. ධර්මයේ තුලින් ශ්‍රාවකයන් වහන්සේ දැක්කා. ධර්මයේ තුලින් සංඝයා දකිනවා. අනේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මේ නිදහස් වුණානේ, සුපටිපන්නයි. ඒ තුමන් වහන්සේලා ඍජු මාර්ගයේ ගමන් කරානේ, උජුපටිපන්නයි. මේ වගේ අනතුරකින් නිදහස් වුණානේ උන්වහන්සේලා. ඒ නිදහස් වීම පිණිස ඒකායන ඉලක්කේ තියාගත්තන උන්වහන්සේලා ඥායපටිපන්නයි. ඒ නිදහස් වෙලා ඒ නිදහස් වූ මාර්ගයේ දේශනා කළානි සාමීචිපටිපන්නයි. අනේ මෙලෙස නිදහස් උතුමන් වහන්සේලා නම් ආහුණෙයයි, පාහුණෙයයි, දක්ඛිනෙයයි, ඇඟිලි බැඳ එකතු කරලා වන්ද අංජලි කරණීයයි, ලෝතුතුම් පිංකතයි, අනුත්තරම් පිඤ්ඤක් එතගන්න ධර්මයේ තුලින් සංඝයා ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. මෙහෙමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය. සාදු සාදු කීක හිටියේ නෙමෙයි. සාදු සාදු කීක හිටියේ නම් ඉතින් මහායාන වගේ ඉන්නේ. ඒ ඩිෆ් ගන්නවා, මෙහි සාදු කියනවා. දෙකම එකයිනේ බලන්න යනකොට. තේ එහෙම ගන්න නෙමෙයි. සද්ධාව තියෙයි මිනිස්සුන්ට. සද්ධා ඉන්ද්‍රිය නෑ ගොඩක් අයට. සද්ධාව කියන්නේ පැහැදීමක්. සද්ධා ඉන්ද්‍රිය කියන්නේ වෙනම එකක්. ඒ සම්බන්ධයෙන් මතක ඇති. අපි සාකච්ඡා කරේ ආපන සූත්‍රයේ. ඉන්ද්‍රිය කියන්නේ වෙනම එකක්. අන්න ඒකයි. ඉන්ද්‍රිය ධර්මයෙන් වැඩෙන හැටි තියෙන්නේ ආපන සූත්‍රයේ ලස්සනට. අන්න ඒකයි. ඒ ඔක්කොම මේ මතක් කරගන්න මේකින් එකට හැම එකම සම්බන්ධයි කිව්වේ ඒකයි. කලින් වැඩසටහන අපි සාකච්ඡා කළේ. ඊට පස්සේ ඔන්න භාගතුන දේශනා කරන ඔන්න ඔය විදිහට භාගතුන දේශනා කාම ධාතු නිසා කාම සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා කාම සංකල්පය හට ගන්නවා. කාම සංකල්පය නිසා උපදින්නේ කාම ඡන්දයයි. කාම ඡන්දේ නිසා කාම දැවිල්ලයි. කාම දැවිල්ල නිසා උපදින්නේ කාම සෙවිල්ලයි. කාම සෙවිල්ල නිසා සොයමින් සිටින අසෘතවත් පෘථග්ජනයා කරුණු තුනකින් වරදී බැඳෙනවා. කයිනුත්, වචනිනුත්, මනසිනුත් කියලා ওই විදිහට භාගතුන ওই විදිහට ද්වේෂයත් ඊට පස්සේ ව්‍යාපාදයත් ඊට පස්සේ විහිංසාවත් ගැන භාගතුන දැන් මේ කරුණේදී අපිට කතා කරන්න තියෙන කාමය ගැනනේ. කාම විතරකේ. ඒතර ඔන්න ඔය දැන් ඔය විදිහට තමයි ඔන්න කාම විතරකයේ ස්වභාවය තියෙන්නේ. ඒතර කාම විතරකයන්ගේ හටගැන්ම මේ. කාම ධාතුවයි ඊට මුල. ඒ සොයමින් සිටිනවා. ඒ සොයමින් සිටිනවා කියලා කියන්නේ අන්න දැන් කාමයේ තුල විතරකයකින් දැන් ඔබ අහලා ඇති බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙන ප්‍රපංච කියලා වචනයක්. ප්‍රපංච කියලා කියන අකුසල් ඇතිවන සරලව විස්තරයක් කරොත් තේරෙන වචනයකින් කිව්වොත් එහෙම ගැඹුරු ලෝකෙට නැතුව තේරෙන වචනයකින් කිව්වොත් එහෙම අකුසලයේ ඇතිවන විදිහට අපි සිතින් හිත ඉන්නවා. මේක තමයි විතර්ක කරනවා කියන්නේ. ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ඒතර මේ කාම විතරකය, කාම ප්‍රපංච මේ ඇති වෙන හැටි මේ අපේ ජීවිතයක ඇති කරලා දෙන රටාව මේ. ඒතර මේ විදිහට හොඳට තේරුම් ගන්න ඕන ඉතින්. මේ විදිහට තමයි වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් මේන් වෙන ලාභය මොකද්ද? මේ විදිහට වෙන සිද්ධි දහමය මේ විදිහට ශාස්ත්‍රඥයන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා තේරුම් ගත්තාම ශ්‍රාවකයා බලන්නේ යම් කාම අරමුණක් එනකොට යම් කාමක ස්වභාවයකට හිත යනකොට අන්න ඔහු කල්පනා කරනවා. මෙන්න දැන් කාම ධාතු නිසානේ මේ විදිහට මේ කාම සංඥා ඇති වුණානේ.
මේ කාම සංඥාවෙන්නේ මේ කාම සංකල්පය ඇති වුණේ. ඒ කාම සංකල්ප නිසානේ දැන් මට මේ කාමයේ ඇති වෙලා තියෙන්නේ. මේ රාගය ඇති වෙලා තියෙන්නේ. දැන් මේ රාගයට දැන් මම කොච්චර කැමති කාම ඡන්දය බලන්නකෝ. කාම සංකල්ප නිසා දැන් කාම ඡන්දය ඇති වෙලා. ඒ කාම ඡන්දයෙන් මේ බලන්න දැන් කාම දෙවිල්ල රාගයෙන් දැනෙන දවනවා. කාමයෙන් දවනවා. ඒ දෙවිල්ල නිසා දෙවිල්ල නිසා අන්න කාම සෙවිල්ල. දැන් උන් හිත කියන ඵලයන් හොයපන් කී. ඒ සෙවින්න ගියොත් උන්න මට වෙන්නේ කයින් අන්න එක්කෝ සොරකම, වැරදි කාම සේවනය, ප්‍රාණඝාතය. වචනයෙන් බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරස වචන. මේ කාමයේ නිසා. සිතින් මොනවද? මිත්‍යා දෘෂ්ටිය, ද්වේෂය, අවිජ්ජාව. කාමීකුණුත් බලන්න කරලා ලැබෙන දේ. ඒකයි මේ ලෝභය, ද්වේෂය, මෝහය අකුසල් මුල් කිව්වේ. රාග, ද්වේෂ, මෝහ අකුසල් මුල් කියන්නේ. බලන්න මේ එක හැම එකටම ගැලපෙන හැටි. කයින් වචනයෙන් මනසින් වර්ධේ බැඳෙනවා. මේ අපේ ජීවිතවල යථාර්ථය. මේක තමයි මේ යන්නේ. ඒ සිත මම দমনය කරන්න ඕනේ කියලා අන්න එතකොට උතුමන්වහන්සේ দমনය කරන්න හිත පුරුදු කර ගන්නවා. দমনයට හිත යොමු කරනවා. ඒකයි මේ দমনයකට හිත යොමු කරවන්නත් මූලික අඩිතාලමක් තියෙනවා. දැන් සිත দমনය කරනවා හරි අර සීරුවෙන් සිටින් කිව්වට පස්සේ දරස් ගල සීරුවට එනවා වගේ එකක් නෙමෙයි මේ. ඒකට ක්‍රමෝපායක් තියෙනවා. එකපාර එකක් නෙමෙයි මේ. ඒ සඳහා පිළිවෙලක් තියෙනවා. ඒ සඳහා මාර්ගයක් තියෙනවා. අන්න ඒකයි. ඔය විදිහට මේ භාගතුන් වහන්සේ දේශනා කරන මේකේ ලස්සන උපමාවක් බලන්න කොහොමද පින්වත් මහණෙනි ඔන්න ඔය විදිහමයි යම් කිසි ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා තමා තුළ හටගත් නොමග ගිය අකුසල් සංඥාවන් ඒවට කියන ප්‍රපංච කියලා. නොමග ගිය අකුසල සංඥාවන් ප්‍රපංච. ඒ විතර්ක ඒ අකුසල සංඥාවන් වහාම බැහැර නොකරයි නම් දුරු නොකරයි නම් නැති නොකරයි නම් කිප්පමේව වහා මේ තියෙන වහා කිප්පමේව වහා පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමිති වහා ඒ අකුසල සංඥාව බැහැර නොකරයි නම් දුරු නොකරයි නම් වහා නැති නොකරයි නම් වහා අභාවයටපත් නොකරයි නම් ඔහුට සිද්ධ වෙන්නේ මේ ජීවිතයේ තුලම පීඩා සහිත කරදර සහිත දැවිලි සහිත දුකින් වාසය කරන්නේ. දැන් ඉතින් ඔබම අපේ ජීවිතේ එහෙමනේ. පීඩා සහිතව, කරදර සහිතව, දැවිලි සහිතව නහයින් අඬන ඉතින් ඉන්නේ හරිනේ. වාසය කරන්නේ මේ ජීවිතය තුලදීම මේ ධර්මයේ මේ ජීවිතය තුලදීම කියලා. කය බිදී මරණින් මතු අපායේ උපදින්නටත් ඔහු කැමති වෙන්න නොන. වැඩි දඟලන්න යොත් වෙනදී කය බිදී මරණින් මතු අපායේ යන්න සිද්ධ වෙනවා කියනවා. ඒ හරියට කොයි වගේද ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරනවා ඒ පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. එක්තරා පුරුෂයෙක් ඇවිලිමින් තිබෙන තන හුලක් ඒ කියන්නේ අපි අර පොල්ලත්තක් අවලනේ තන හුලක් වගේ අර හුලුවත්ත කියලා කියන්නේ හුලුවත්තක් මොකද කරන්නේ තන පඳුරකට විසි කරනවා. අපි හිතන්නකෝ දැන් මෙතන තේරෙන්නේ නැති දේ හුලුවත්ත අපි හිතන්නකෝ යම් ඇවිලිමින් තියෙන ගිනි කූරක් පිදුරු කොටකට විසි දැන් අද කාලේ හුලුවත්ත දැකලත් නැහැනේ ඔක්කොම පිදුරුත් දැකලා හරි වැඩේ වෙන්නේ. ඒ නිසා දැන් මේ හිතන්නකෝ ගිනි කූරක් පිදුරු කොටකට විසි කරනවා. එතකොට මොකද වෙන්නේ? පඳුරු ඒ විසි කරනවායි කියලා සිතමු. නමුත් ඔහු අන්නේ කෙනා මොකද කරන්නේ? අත්පාවලිනුත් ඉක්මනින් අත්පාවලින් හරි කුමක් හරි දෙයකින් ඉක්මනින් ඒ ගින්න නිවා දමන්නේ නැහැ කියනවා. දැන් විසි කරාට පස්සේ දැන් ගිනි කූරක් විසි කරන්නේ මොකේදද? අර හොඳට කර වෙලා වේලිලා තියෙන අර වහා ගිනිය වෙලෙන සුළු දෙයට. ඒ අමුද්‍රව්‍ය වලට තමයි විසි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? වහා ගිනිය වෙලෙනවනේ. ඒක ෂණයෙන් ඇවිලෙන නිසා එයා මොකද කරන්නේ? විසි කරපු වහාම ඇවිලෙනව බව දන්න නිසා එයා මොකද කරන්නේ? බැරි වෙලාවත් විසි වුණොත් ටට්ටක් ගාලා අතින් පයින් හරි ගහලා ඒ ගින්නේ නිවනෝනේ අපිත් තුනත් එහෙමනේ.
අන්න එහෙම මෙයා ඒ ගින්න නිවන්නේ නැහැ කියනවා. අන්න ඒ විදිහට මහණෙනි මොකද වෙන්නේ කියනවා. එතකොට අර අමුද්‍රව්‍ය ටික මුල් කරගෙන ඒ තුල හිටියන යම් සත්තු දැන් අර පිදුරු කන්ද මුල් කරගෙන ඒ තෘණ මුල් කරගෙන යම් සත්තු හිටියනම් ඒ ඔක්කොම විනාශයටපත් වෙනව නේද කියලා පිච්චිලා මැරෙනවනේ සත්තු ටික ඔක්කොම ඒ වගේ නේද කියලා. ඒ වගේ තමයි කියනවා මේ කාම ධාතුවේ මෙන්න පටන් අරගෙන මේ වැඩි පිළිවෙල එනවා කියලා තේරුම් ගන්නකොටම මේ විදිහට වෙනවා කියලා තේරුම් ගත්තේ නැත්නම් අන්න කය වචනේ මුල් කරගෙන අකුසලයෙන් බැඳිලා බොහෝ විපාකයට සිද්ධ වෙනවා කියනවා. අර මුල් අවස්ථාවේදී මාර්යා මොකද කරේ? ටක් ගාලා වහ අතින් පයින් අර ගින්න නිමවන්නේ. අවිලෙන්නේ නොදී අන්න ඒ වගේ ශ්‍රාවකයත් එහෙම කරන්න ඕනේ කියනවා. එතකොට බලන්න මේ සිතක දමනයක හැටි භාගතුනස දේශනා කරන හැටි. එතකොට මෙන්න මේ කරුණු ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේක නෙක්ඛම්මය ගැනත් විස්තර කරනවා. එතකොට නෙක්ඛම්මය ඇති වෙන්නත් හේතුවක් කියනවා. නෙක්ඛම්මය ඇති වෙන්නේත් පින්වත් මහන් හේතු සහිතවයි කියන හේතු රහිතව නෙවෙයි කියනවා. නෙක්ඛම්ම ධාතුන් පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්ම සංඥා. නෙක්ඛම්මයට තියෙන සංඥාවක එකයි කිව්වේ. නෙක්ඛම්ම සංඥාව නිසා නෙක්ඛම්ම සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්ප පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්ම ඡන්தோ, කාමච්ඡන්ද වගේම නෙක්ඛම්ම ඡන්දයක් තියෙනවා. නෙක්ඛම්ම ඡන්දම් පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්ම පරිලාහෝ, නෙක්ඛම්මයේ දෙවිල්ලක් තියෙනවා. නෙක්ඛම්ම පරිලාහම් පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්ම පරියෝසන, නෙක්ඛම්ම දෙවිල නිසා මේක සොය වෙනවා. සොයන නිසා නෙක්ඛම්ම යන හම්බ වෙනවා. ඒ හේතුවෙන් මොකද වෙන්නේ? නෙක්ඛම්මං පරියේසමානං භික්ඛවේ පරියේසමානෝ සුත්වා ආර්ය ශාවකෝ තීනිතානෙහි සම්මා පටිපජ්ජති. මොකද්ද? කායේන වාචාය මනසා. කයෙන් වචනෙන් මනසින් යහපතේ දෙනවා. නෙක්ඛම්මය ලැබීම නිසා. අතනේදී අන්න යහපතේ දෙනවා. එතකොට ඒ නිසා කාමයෙන් වෙන්වීමේ ධාතු නිසා උපදින්නේ කාමයෙන් වෙන්වීමේ සංඥාවයි. නෙක්ඛම්මයේ කාමයෙන් වෙන්වීම කියන එකනේ. කාමයෙන් වෙන්වීමේ සංඥාව නිසා උපදින්නේ කාමයෙන් වෙන්වීමේ සංකල්පයයි. එතකොට ඒකේ සංකල්පයේ ගුණ සංකල්පය දමනය කරන්න තියෙනවා. කලින් වැඩසටහන අපි කතා කළේ. එතකොට කාමයේ වෙන්වීමේ සංකල්ප නිසා උපදින්නේ කාමයෙන් වෙන්වීමේ ඡන්දයයි. කාමයේ වෙන්වීමේ ඡන්දය නිසා උපදින්නේ කාමයේ වෙන්වීමේ දැවිල්ලයි. කාමයේ වෙන්වීමේ දැවිල්ල නිසා උපදින්නේ කාමයේ වෙන්වීමේ සෙවිල්ලයි. කාමයේ වෙන්වීමේ සෙවිල්ල නිසා සොයමින් සිටින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා කරුණු තුනකින් යහපතේ හැසිරෙනවා. කයිනුත්, වචනිනුත්, සිතිනුත්. කයින් සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සිදින්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරස වචන කියන්නේ, හිස් වචන කියන්නේ වචනින්. මිත්‍යා දෘෂ්ටිය, ද්වේෂය, අවිජ්ජාවෙන් තොර වෙනවා සිතින්. දස කුසල්. ඔන්න බලන්න. එතකොට ඒක හරියට කොයි වගේද අර අමු රොඩු ගොඩට අර ගින්දර ටික ගියා ඒ වහ නිමල වහ මේ අතින් පයින් මුල් කරගෙන නිමල දානවා වගේ කියලා. සනිදාන සූත්‍රයේ තියෙන්නේ. ඔන්න බලන්න. සංයුත්නිකයේ දෙවෙනි පොත්හංශයේ හරි ලස්සනයි. මේ විතර්කේ හටගන්න ඇති. අර අකුසල සංඥාවන් මේ කුසල සංඥාවන් හටගන්න. දැන් මෙතනදී ඉස්සෙල්ලා ඒකයි විභාගතුන් වහන්සේ දේශනා කළේ. මේ කරුණු කාරණාවන් හොඳට ඔබ තේරුම් ගන්න. එතකොට තේරුම් ගත්තොත් අන්න ඒ සිත ධමනයේ පිනිස වහ ඒ සිත ආස කරනවා. මේ වැඩ පිළිවෙල ගැන ඉස්සෙල්ලා හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එහිදී භාග්‍යවතුන් වහන්සේ ඔන්න ඊළඟට දේශනා කරනවා දැන් මේ විදිහට තේරුම් ගත්තට පස්සේ ඔන්න ඒ සිත ධමනය කරන්ඩ පුරුදු කළ යුතු ආකාරය. දැන් ඔන්න කාමයේ යථා ස්වභාවය තේරුම් ගත්තා. ඒ කාමච්ඡන්දේ දැන් නීවරණ විදිහට කතා කරන්න සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එහෙම කාමච්ඡන්දෝති පජානාති. දැන් අපි සාකච්ඡා කරන මාතෘකාව යටතේ කොහොමද ඒක විස්තර කරන්නේ? බහිද්ධා වික්කිත්තු. බාහිරට විසිරී ගියා. දැන් ඔන්න භාවනා කරමින් සිටිනවා. දැන් බුද්ධානුසේ සමතයක් හරි විදර්ශනාවක් හරි පුරුදුගෙන දැන් ඔන්න බාහිරට විසිරුණා සිත. කුමක්ද? බාහිරට විසිරුණා කියලා කියන්නේ කාම අරමුණක් ඔස්සේ. ඇසට පෙනෙන ප්‍රියමනාප රූපේ මුල් කරගෙන එක්කෝ. කනට ඇසෙච්ච ශබ්දේ, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහසක් මුල් කරගෙන ඔන්න පංචකාම අරමුණු ඔස්සේ සිත විසිරිලා. එකින් එකක්. මේ එකපාරකට එකක් නේ එකපාරකට මුල් වෙන්නේ. සමහරට කාය, සමහරට මන මේ මොකද්ද රසයට, සමහරට ඊට පස්සේ පහසකට. පහම එකපාර නෙමෙයි.
එකින් එකට වෙන් වෙන. එතකොට අන්නේ එකින් එකට අනේක ඒකයි තේරුම් ගන්න ඕනේ කියන්නේ. එතකොට මේ තේරුම් ගත්තට පස්සේ තේරුම් ගන්න ඕන ආකාරය තමයි දැන් අපි කතා කරේ. සනිදාන සූත්‍රය, නිබ්බේධික සූත්‍ර වගේ සූත්‍රවලින්. එතකොට ඒ විදිහට තේරුම් ගත්තට පස්සේ උන්න දැන් හිතන්න ඒ ශ්‍රාවකයන් වහන්සේ බුද්ධානුස්සතිය වඩනවා, මෛත්‍රිය වඩනවා, අසුභේ වඩනවා, අනිත්‍ය සංඥාව එක්ක පුරුදු කරනවා. දැන් උන්න බලවත් කැමැත්තෙන් හරි බලවත් වීරියෙන් මුල් කරගෙන හෝ බලවත් අදිෂ්ඨානයේ මුල් කරගෙන හෝ බලවත් විමර්ශනයේ මුල් කරගෙන හෝ ඔන්න දැන් හිතන්න අනිත්‍ය පුරුදු කරන ඔන්න දැන් ඇස හේතු නිසා හටගත්තින් හේතු නැතිවීමෙන් නැති වී යන නිසා මේ ඇස අනිත්‍ය කියලා නේ සිහි කරනවා. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා නේ සිහි කරනවා. ඊට පස්සේ ඇසට පේන රූප දැන් ඔහම සිහි කර කර ඉන්නකොට ඔන්න හිතෙනවා දැන් ඒ අනිත්‍ය කතාවක් නෑ. දැන් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ ඒ කතාවක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඔන්න කෑමක් ගැන මතක් වෙනවා. ඔන්න බස් එකේ දැකපු රූපයක් ගැන මතක් වෙනවා. ඔන්න දැන් එතකොට මොකද? බාහිරට අන්න සිත විසිරිලා. දැන් ඉෂ්ඨකාන්ත මනාප කුමක් ගැනද මේ ගියේ හිත? අන්න යයිසල තේරුම් ගන්නවා දැන් ආන්න සිත දැන් විසිරිලා. මොකක්ද මේ සිතේ තියෙන්නේ? අන්න බස් එකේ දැකපු රූපේ ගැන. ඒ ඉෂ්ඨයි කාන්තයි මනාපයි කියලා දැන් මේ අරගෙන ඉන්නේ මම. එක්ක කාපු කෑමක් ගැන. එක්ක නැත්තම් කණ්ඩ තිබ්බනම් මේව හොඳයි කියක හිත ඉන්නවා. එක්ක කඳ මෙතන හිත කොහෙවත් ගෙදර ගැන හිත ඉන්නවා. එක්ක භාවනා පන්තියට ඇවිල්ලා ළමයා ගැන හිත ඉන්නවා. මේ බුද්ධානුස්සතිය කියනවා එයාගේ අනුස්සතිය මොකද්ද? නෝනා ගැන. එයාගේ අනුස්සතිය තියෙන්නේ. ඒතර ඔන්න ඔය විදිහට දැන් හිත විසිරිලා. මොකද්ද? ප්‍රියමනාප අරමුණද කාමයන්. කාම ගුණ ඔස්සේ ගිහිල්ලා. ඒතර තේරුම් ගත්තට පස්සේ දැන් කොහොමද භාවනා අරමුණ නතර වෙලා අමුතුවෙන් නතර කරන්න දෙයක් නැහැ නේ දැන්. ඒක දැන් කොහොමත් නතර වෙලානේ. අනිත්‍ය සංඥා පුරුදු කරකට එක බුද්ධානිත පුරුදු කරන ඒක දැන් කොහොමත් නතර වෙලානේ. මෛත්‍රී පුරුදු කරකට ඒක දැන් කොහොමත් නතර වෙලානේ. එතකොට යා සිහි කරන්න ඕනේ දැන් ඔන්න මගේ සිත කාම අරමුණ ඔස්සේ ගියා. දැන් ඔන්න සිත දමනය කරන එක ක්‍රමයක්. ඒ තමයි ඒ පංච කාම අරමුණු වල ආදීනව සිහි කරනවා. ආදීනව සිහි කරනවා. ඒ ආදීනව සිහි කරන්න ඒ මේ පංචකාම අරමුණුවන් වල තියෙන ආදීනව ගැන මොනවද මේ පංචකාම අරමුණු? ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුතු රූපය, ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුතු ශබ්දය, ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුතු ගඳ සුවඳ, ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුතු රස, ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුතු පහස. ඔන්නෝ තමයි පංචකාම අරමුණු, පංචකාම ගුණ. මතක ඇති නිබ්බේධි සූත්‍රයේ කතා කළා. දැන් ඒ වගේ එකකට තමයි දැන් ඔන්න හිත ගිහිලා තියෙන්නේ. එතකොට අන්න ඒ ගිය අපි හිතමු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූපයට කියලා. අන්න දැන් ආදීනව සිහි කරනවා. ඒ ආදීනව සිහි කරනකොට ඒ ආදීනව මේ පංචකාම අරමුණු වල තියෙන මේ කාමයේ තිබෙන ආදීනව ගැන සඳහන් හරි ලස්සන දේශනා කීපයක් තියෙනවා. ඒ ආදීනව සිහි කරන හැටි භාග්‍යවතුන් වහන්සේ උපමා අනුසාරයෙන් දේශනා කරලා. ඒ දේශනාවල් තියෙන මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේකගේ දේශනාවක් තියෙනවා අලගද්දූපම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේක සූත්‍රයක් තියෙනවා පෝතලීය සූත්‍රය. කාමයේ ආදීනව තියෙන්නේ. ඒතකොට එහිදී අද දැන් මේ අපිට මේ තියෙන වේලාවේ ප්‍රමාණයට අපි ඒ අලගද්දූපම සූත්‍රයට අනුව තියෙන උපමා ටික ඉස්සෙල්ලා කතා කරමු. විමසන හැටි ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඒතකොට එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? දැන් ඔන්න ඒ ශ්‍රාවකයා දැන් ඔන්න භාවනාව තුළ ඉන්නවා. ඉන්නකොට දැන් ඔන්න කාම අරමුණ ඔස්සේ හිත ගියා කියලා තේරුම් ගත්තා. දැන් ඔන්න සිහි කරන්න මෙහෙම ඒ අරමුණ තුළ මීදගෙන වාඩි වෙලා ඔන්න සිහි කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ කාමයන් තුළ තිබෙන්නේ ඊටාම අල්ප වූ ආස්වාදයක් කියලා. දැන් ඔන්න හිත ගියේ ප්‍රියමනාප රූපෙනේ. දැන් ඔන්න හිතනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ දැන් මගේ හිත ප්‍රියමනාප රූපයට දැන් මේ විසිරුණා හිත.
දැන් ඒ ගැන තමයි හිත ඉන්නේ. අන්න මේ කාමයේ තුල තිබෙන්නේ මේ විසිරුණ මේ සිත මේ රූපයේ තුලම මාස කරන මේ ප්‍රියමනාප රූපයේ තුල තිබෙන්නේ ඊටාම අල්ප ආස්වාදයක්. ආස්වාදය කියලා කියන වචනේ තේරුම තමයි සතුටක් සොම්නසක් කියන එක. ආස්වාදය කියන වචනේ තව භාගතුන ආස්වාදය කියන වචනේ භාගතුන් වහන්සේ දේශනාව තුළ විස්තර කරලා තියෙන්නේ සතුට සොම්නස යමකින් ඇති කරනවාද ආස්වාදයයි. එතකොට මේ ප්‍රියමනාප රූපයෙන් අපි බැලුවේ සතුටක් සොම්නසක් නේද? හැබැයි මේ සතුට සොම්නස ඒ ආස්වාදය ඊටාම ස්වල්පයයි. දැන් බලන්න දැන් ඔබට තේරෙන වචනෙන්ම දැන් ඔබ ඔන්න විවාහ වෙලා දරු මල්ලෝ හදලා රස්සා කරන ඒ සතුට සොම්නස බලන්න ස්වල්පයයි නේද තියෙන්නේ. දැන් මාසේ බලන්න මාසෙට දින 30ක් තියෙනවා කියලා හිතමුකෝ. එතකොට ඒ දින 30න් පඩි හම්බෙන්නේ 30 වෙනිදා කියලා හිතමුකෝ. 29ක්ම හෙම්බත් වෙවි දුවනවා 30 වෙනිදාට සල්ලි ටික අතට හම්බෙනකොට ඔබට මතකද මම මේ වැස්සේ තිමි ගිය මේ කොරෝනාස ලෙඩ හැදි සැනිටයිසර් ගහ ඊට පස්සේ මාස්ක් දාගෙන ඊට පස්සේ මේ මොකවත් අල්ලන්නේ නැතුව බයෙන් අද හැදේ මිනිස්සෙක් කිවිසුමක් ඇරියොත් එහෙම නිකන් මේ බෝම්බිය පිපුරු වගේ අද. ඒතර ඒ බයෙන් කැස්සොත් එහෙම ඉවරයි. ඒ අස්වල වල මේ ගිහිල්ලා හම්බ කරගත්තා මේ සොච්චම නේද මේ කියලා කාටද මතක් වෙන්නේ? ඒක මතක් වෙන්නේ අර සල්ලියෙන් අර අපේ සිත වහවට්ටනව නේද? වහලා දානවා කිව්ව එක යන්න කාමය. නීවරණයක් කිව්ව එක යථා ස්වභාවය වෙව්වා. ඒ මොකුත් නැහැ ඊට පස්සේ. හිතන්න ගුරුවරු අපිට උගන්වපු ගුරුවරු හිටියා. හොඳට මතකයි. ඉස්සර දැන් වගේ වයිට් බෝඩ් තිබුණේ නේ ඉස්සර තිබ්බේ අර බ්ලැක් බෝඩ් එක. ඒ චෝක් කැලෙන් තමයි ලියන්නේ. උදේට ලස්සනට ඒ ගුරුතුමා එනවා ෂර්ට් එක ඇඳලා කලිසම ඇඳලා ලස්සනට එනවා. 10 8 9 8ට පටන් ගත්ත කියමුකෝ අපි ඉස්කෝලේ. ඒතර පන්තියේ පෙර 10 11 12 යනකොට චෝක් නාලා. එතකොට අර කාඩ් එක අපල රුපියල් 400ක් කර ඉස්සර 400 500ක් වගේ ගත්තේ. ඒතකොට මේ අවසානයේ ඒ සල්ලි ටික ලැබෙනකොට මේ නාපු චෝක් ටික කියලා මතක නැහැ නේ හම්බෙන්නේ. ඊට පස්සේ බලන්න ඔය ගුරුවරු මැරෙන හැටි පෙනහළු වල පිළිකා හැදිලා ඇයිට චෝක් ගිහිල්ලා මැරෙන්නේ. අර සල්ලි ටික එහෙම මේ ජීවිතේ විනාශ වෙලා යනවනේ. මෙහෙන් ගන්නවා මෙහෙන් යනවා. ඒ ඉන්න කාලය තුල හොඳ වාහනයක හොඳ හෝටලයක ගිහිල්ලා කනවා බොනවා. හැබැයි සතුටක් සොම්නසක් තියෙනවා. සුළුවෙන් කිව්වේ ඒකයි භාගතුන් වහන්සේ. මේ කාමයන් තුල තිබෙන්නේ ඊටාම අල්ප ආස්වාදය සුළු සතුටක් සොම්නසක්ය. දැන් මේ ශ්‍රාවකය සිහි කරනවා. මම මේ ආස කරන මේ රූපේට මම ආස දැන් S2 පියාගෙන දැන් කල්පනා කරන්නේ ඒක. ආදීනෝ සිහි කරනවා කියන්නේ. මේ ආස කරන දේ තුල තියෙන්නේ ඊටාම සුළු ආස්වාදයක් නේ. බලන්න මේ නික්කම්මයකට හිත නමන හැටි යොමු කරව නැති. මෙහෙම සිහි කරන්නේ නැතුව ඉතින් මොන ඡන්ද චිත්තර වීමන්සා ඔස්සේ මේ 이르දි ප්‍රාත් දියුණු කරගන්න බෑ ඉතින්. මේ ජීවිතෙත් බෑ, හෙටත් බෑ, සසරේ කවදත් බෑ. සසරේ කවදා හරි පුරුදු කරන ඉතින් මේ විදිහට සිහි කරන්න ඕනේ. ඒකයි. ඊටාම සුළු ආස්වාදයක් කියලා. මේ කාමයන් තුල භාග්‍යතුන් වහන්සේ වදාළේ දුක් ගොඩක් තියෙනවා. මේ අලගද්දුම සූත්‍රයේ මේ විදිහටම තියෙනවා. දුක් ගොඩක් තියෙනවා කියලා බලන්නකො දුක් ගොඩක්නේ තියෙන්නේ. ළමයිගේ කරදර, අල්ලපු ගෙවල් වල කරදර, වැඩ කරන තැන කරදර. ඒ මොකුත් බලන්නකො අපි ඇත්තටම අපි නිස්කලංක නිසලමනිය කල්පනා කරොත් මේ පොඩි හෝටලයකට ගිහිල්ලා විනාඩි 15ක් 10ක් පොඩි කෑම ටිකක් කාලා ඔය පොඩි ප්‍රාඩෝ එක මොකක් හරි ගිහිල්ලා ඇවිල්ලා පොඩි රවුමක් ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා ඔය එනකොට අර මේ ඔක්කොම ඉවරයි ඉතින්. ආය අර පරණ වලේම තමයි ඊට පස්සේ. ඊට පස්සේ ගත්ත වාහනේ ලෙඩ දෙනකොට බලන්නකො. ආයෙ නැහෙන් අඬනවා. මේ හැම එකකම බලන්නකො දුක පීඩාව කරදරෙමනේ තියෙන්නේ. ඒකනේ ශ්‍රාවකයන්ගේ දේශනා කළේ ඔබ එකකට ආස කරයිද ඔබට දුක් එකයි.
ඔබ දෙකකට ආස කරද්දී දුක් දෙකයි. ඔබ 100කට ආස කරද්දී ඔබට දුක් 100යි කිව්වේ ඒකයි. බුදුබණ බොරු නෙමෙයි. අපිට කලකිරෙනවා නම් පින්වත්නි අපි සිහි කරනවා නම් ඔබ මම අපි කවුරුත් අපි මේ ධර්මයේ හරියට පුරුදු කරන්නේ නැති එකනේ මේ යවුල. සිහි කරනා නම් ඔබත් නෑ මමත් නෑ අද මෙතන. අන්න ඒකයි අපේ ප්‍රමාදය මේකට හේතුව. ඒ ප්‍රමාදේ නිසා ඔබත් යනවා මහත් යනවා. මම කියනවා ඔබ අහනවා. උත්තරේ දෙන්නේ ඉතින්. වෙන විශේෂයක් නෑ. ප්‍රමාදයෙන් අපි දෙගොල්ලම ඉන්නවා. ඒ ප්‍රමාදයෙන් දෙගොල්ලටම ගැලවෙන්න තියෙන ඉතින් මේ විදිහට සිහි කරන එකයි. භාගතුන් වහන්සේ වදාළේ මේ කාමයන් තුල තියෙන ඊටාම පොඩි ආස්වාදයක් කියලා. කාමයන් තුල ගොඩාක් දුක් තිබෙනවා. කරදර ගොඩාක් තියෙනවා. භයානක විපාක නිරේහිම ගියොත් പ്രേත ලෝක තියෙනවා කියලා. භාගතුන් වහන්සේ කාමයන් ගැන වදාළේ. අපි මේ උපමා ටික විශ්ල දැන් සරලව කියාගෙන ගිහලා ඊළඟ වැඩසටහනේදී මේ ආදීනව සීකරණටි විස්තරාත්මක කතා කරමු. ඒ තමයි කාමයන් ඇට සැකිල්ලක් වගේ කියලා. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ මස් වැදල්ලකට උපමා කරලයි. එම් ඇයි කියන එක විස්තර වෙනවා. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ඇවිලෙන හුළු වත්තකට උපමා කරලයි. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ගිනි අඟුරු වලකට උපමා කරලයි. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ නින්දේ දුටු සිහිනයට උපමා කරලයි. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ණයට ඉල්ලාගත් දෙයකට උපමා කරලයි. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ගහක තියෙන ගෙඩියකට උපමා කරලයි. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ මස් කපන කොටේ පිහියයි වගේ උපමා කරලයි. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ උල් ආයුධයකට උපමා කරලයි. භාගතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ සර්පයේ ඔළුව පැත්ත උපමා කරලයි. ඉතින් ඔය වගේ උපමාවල මේ අන්තර්ගතය විස්තර වෙනවා. මේ උපමාව තමයි කිව්වේ. ඒ විදිහට උපමානුසාරයෙන් අන්න ආදීනව සීකරන හැටි අපි ඊළඟ වැඩසටහනකදී කතා කරමු. ඉතින් මේ විදිහට මේ කාමයන්හි ආදීනව සිහි කරමින් ඔබ අප හැම දිනකට ගෞතම බුදුසසුනේ පිළිසන ලබා ගන්න ශක්තිය ධෛර්යය තුනුවන්ගේ ආශිර්වාදේ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ ඒකාන්තයෙන්ම සැලසේවා. හැම දිනකටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉර්ධිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ පින්වත් රොනාල් ප්‍රනාන්දු පුතුට ආශිර්වාද කිරීම පිණිස බහමාසි වෙසෙන පින්වත් දෙපළක් සහ දරුවන්ගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යෙදුණු සියලු පින අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට, සක්දෙව් රජුන්, දතරාෂ්ට විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දේවමාර දරුවන් ප්‍රධාන සියලු දෙවිවරුන්ට, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට, ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත්, ඒ වගේම ලක්දිව බුදුසසුන සුරකින්න ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝ, මේ පින්බිම අධිග්‍රහව සිටින්නා වූ සුමන සමන් දෙවිවරුන්, පුල්වන් දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්, බඹලවාසී බ්‍රහ්මයන් මේ පින් අනුමෝදන දිව්‍යාවසයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උපකාර ඔබ අප සියලු දෙනාටමත් දායකත්වයේ දරන්නා වූ ඒ බහමහසි වෙසෙන ඒ පින්වත් දෙපළට, ඒ දරුවන්ට, ඒ වගේම රුණාල් පුතුට සීල ආරක්ෂාව රැකවරණේ ආශිර්වාදී සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්ව දෙන පින්නතුන් නමින් මිය පරලොව ගිය පියදාස දන්තනාරායන පියාණන්ට, ඒ වගේම යසසීලීද සිල්වා මෑණියන්ට, නාල්නීද සිල්වා පුංචි අම්මා ඇතුළු මිය පරලොව ගිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත්, ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයන්න් සසර පුරා මෙහි මොද දක්වා පින් බලාපොරොත්තු වෙමින් ඇතනම් ඒ සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, ඥාතීන් සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන්
දිනුද් මාලන්, ඒ වගේම සෙනුලි, තිරන්දි, ඒ වගේම සිතුලි, සිහන්යා, යුහේන්, සසමිත, හිරු, ඒ වගේම කෙනුලි යන දූ පුතුන්ටත්, ඒ වගේම ආදිව් සිඟිති පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන්ට, ගුරුවර, ඥාති, හිත මිතුරාදී සහෝදර සහෝදරය ඇතුළු මේ පවුල් හැම දිනාටමත් දායකත්වයේ දරන බහමාසි වෙසෙන රොනාල් ප්‍රනාන්දු පුතුණුවන්ගේ දෙමාපියන්ට, ඒ වගේම මේ පින්වත් දෙපළ, ඒ වගේම දරුවන් ඇතුළු මේ පවුලේ හැම දිනාටමත් රොනාල් පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණේ පින්වත් හැම දිනාට ඒකාන්තයෙන් සැලසේවා. ඒ පින්වතුන් කරන කියන සියලු කටයුතු රැකී ආරක්ෂා ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එත්නම් මේ හැම දෙයමත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින්, පෙනෙන නොපෙනෙන බාධා, කරදර, හිරිහැර, පීඩාවන්ගෙන් තොරව සුවසේ ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙක ලෙස අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාබෝධය පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සීල ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන මහා සංඝරත්නයටද දුක් නිරෝගී සුවපත් භාවයෙන් සීල ආරක්ෂාවෙන් රැකවරණයෙන් යුක්තව උතුම් ධර්මාබෝධය පිණිස පිළිවෙත් පුරන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපියන්ට, ගුරුවර, නේද හිත මිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන, නන්නයින් උදව්පකාර කරන්නා වූ, සිව්පසයෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. කරන කියන සිතන පතන සීල ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වේලෙලඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන් ඒ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින් බාධා, කරදර, හිරිහැර, පීඩාවන්ගෙන් තොරව සුවසේ පින්දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.